හොඳයි දරුවනේ 2017 අවුරුද්දේ අපි පේපරේ ප්‍රශ්න වල සාකච්ඡා කරන්නේ ඒකේ පළවෙනි ගාන රුපියල් 1000ක මුදලක් 108ක වාර්ෂික සුළු පොලි අනුපාතකයක් යටතේ බැංකුවක තැන්පත් කරයි පළමු වර්ෂය සඳහා ඔහුට හිමි වන මුදල උත්තරය යන්නේ කොහොමද දරුවෝ 1000 ගුණ කරනවා 108න් රුපියල් 80ක් නේ දෙන්නේ හෙලෝ ඔව් සර්. එහෙම හෙව්වනම් ලකුණු දෙකක් හම්බ වෙනවා මේ වගේ ගණන් වල පුතේ ඕගොල්ලෝ දැන් සාමාන්‍ය දැන් 80 කියලා විතරක් දැම්මනම් ලකුණු දෙකම හම්බ වෙලා හැබැයි 1000 ගුණ කිරීම 108 කියලා ලිව්වොත් ඔයගලන්ට පුළුවන් දැන් උත්තරේ වැරදුනත් ලකුණක් ගන්න පුළුවන්. පියවර ලිව්වට. දෙවෙනි ගාන පුතේ පැයට කිලෝමීටර් 30ක ඒකාකාර වේගයෙන් රථයක් ගමන් කරනවලු කිලෝමීටර් 120ක් යන්න. පුතේ වේගය සමානයි අපි කලිනුත් මේ ගාන සාකච්ඡා කරලා තිනවා. වේගය සමානයි දුර බෙදීම කාලය පුතේ. පුතේ එහෙමනම් දැන් කාලය හොයාගන්නේ කොහොමද? වේගය සමානයි දුර බෙදීම කාලය. කාලය සමානයි දුර බෙදීම වේගය. අන්න දුර බෙදීම වේගය. එහෙනම් පුතේ මේකෙන් අපිට කාලය ගන්න පුළුවන් දුර කිලෝමීටර් 120යි වේගය පැයට කිලෝමීටර් 30යි. උත්තරය එන්නේ පැය 4යි. තුන්වෙනි ගාන තියෙන්නේ ලඝුගණක ආකාරයෙන් දක්වන්න 3 4 වෙනි බලය සමානයි 81. එහෙනම් අපි දන්නවා ලඝු පාදය මොකද පුතේ? පාදය 3 පාදයට හරි 81 සමාන වෙනවා කීයටද? 4. 4ට. ලඝු 3 පාදයට 81 සමානයි 4යි. මේ වගේ ගානක් සුළු කරනකොට අපිට තියෙන්නේ හරය සමාන කරන්න. එහෙනම් 2x ගෙන් 1 ගුණ කරන්න හරය සහ ලවය දෙකකින්. 4x ගෙන් 1 එහෙම තියන්නේ. එතකොට 2x ගෙන් 1 කියන එක ගුණනම 4x ගෙන් 2 වෙනවා. ඍණ 4x ගෙන් 1. අවසන් උත්තරය එනවා 4x ගෙන් 1යි කියලා. හරිද පුතේ? ඊළඟට රූපයේ දී ඇති තොරතුරු අසුරෙන් DBC කෝණයේ විශාලත්වය වෙන මේ කෝණය තමයි අහන්නේ. දැන් ඕගලන්ට පේනවා මේ කෝණය 120යි මේ කෝණය අංශක 90යි බාහිර කෝණය 120යි. මෙතනදී භාවිතා කරන සම්බන්ධය පුතේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව සමානයි. එහෙනම් DBC කෝණය
එකතු කිරීම අංශක 90 සමාන වෙනවා 120ට. ඕකෙන් පුළුවන් DBC කෝණය හොයාගන්න 120න් 90ක් ගියාම අංශක 30යි. බලන්න ඒ ගාන ආවද කියලා උත්තරේ. හරි. දැන් මේ පස්වෙනි ගානේ පුතාලට මේ 30 එන්නේ නැති වුණාට මෙන්න මෙතන මේ කෝණ වලට ලකුණු දැම්මොත් ලකුණක් හම්බ වෙනවා. උදාහරණයක් පුතාලා දාලා තිබුණොත් CDB කෝණයේ අංශක 60 වගේ ලිව්වා නම් ලකුණක් හම්බ වෙනවා. එහෙම නැත්නම් DBC කෝණයේ 30 කියලා ලකුණු කරලා තිබ්බනම් ලකුණු දෙකම හම්බ වෙනවා. මෙන්න මේ හොයන්න නැතුව නිකන් ලකුණු කරලා පෙන්නුවත් ලකුණු හම්බ වෙනවා. හරි. 6 වෙනි ගාන. එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 10 දෙනෙකුට දින 8ක් අවශ්‍ය වේ ඇස්තමේන්තු කර ඇත. දින 5කින් එම වැඩේ නිම කිරීමට කොහොමද මිනිසුන් ගන්න ඕනේ? හරි. දැන් පුතේ මට කියන්න මේක මිනිස් දින කියලා කියන්නකෝ. මිනිසුන් ගාන ගුණ කිරීම දින ගණන තමයි මිනිස් දින ගණන. 80යි 80යි. මිනිසුන් 10යි දවස් 8යි. ඒ කියන්නේ මේ කාර්ය මිනිස් දින 80ක වැඩක් පුතේ. දැන් අහන්නේ මේක දවස් 5කින් කරන්න මිනිසුන් කීයක් ඕනද කියලා. මිනිසුන් ගාන දන්නේ x දවස් 5කින් නිම කරන්න ඕනේ. වැඩේ 80මයි. එහෙනම් 5x 80 නම් දෙපසම 5න් බෙදුවොත් මිනිසුන් අවශ්‍ය ගාන අපිට ලැබෙනවා. මිනිසුන් කීයක් ඕනේද පුතේ? 16ක් නේද? ඔව් සර් 16ක් අවශ්‍ය වෙනවා. හරි. ඊළඟට 2xy හා 4y වර්ග යන විජීය ප්‍රකාශන දෙකෙහි කුඩාම පොදු ගුණාකාරය සොයන්න. දැන් පුතේ 2xy කිව්වහම විහිදුවල ලියත හැකි 2 ගුණ කිරීම x ගුණ කිරීම y. 4y වර්ගය කියන එක ලියත හැකි දෙවරක් 2යි ඔන්නම් මම මේක ලියන්නම් අකවන්න. විහිදුවල ලියන්නකො. දෙවරක් 2යි y වර්ගයයි ඔන්න ඒක ලියතයි 2 වර්ගයයි y වර්ගයයි කියන. දැන් මට තෝරගත හැකි මේකේ තියෙන විශාලම බලය මම ගන්නවා. 2 වර්ගය ගන්නවා. x වලින් නම් x විතරයි එන්නේ. y වලින් නම් y වර්ගය. විශාලම බලය තමයි තෝරගන්නේ. එහෙනම් උත්තරේ එන්නේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ පුතාලා 2 වර්ගය x වරක් y වර්ගය. කියන්නේ 4යි xy වර්ගය. මෙහි උත්තරයක් આવද ඔයගලන්ට? ඔව් සර් ලක්ෂණ දෙක. ඊට පස්සේ තියෙන්නේ පුතේ වර්ගමූල 32හි පළමු සන්නිකර්ෂණය. දැන් දරුවෝ සන්නිකර්ෂණය හොයනකොට අපි බලන්න ඕනේ දැන් මෙතන තියෙන අගය බලන්නකෝ 5.2 5.3 5.7 5.9. ඒක කිසියම් සංඛ්‍යාවක වර්ගමූලය කියන්නේ පුතේ ඒ සංඛ්‍යාව සමාන සාධක දෙකේ ගුණිතයක් වශයෙන් ලිව්වහම ඉන්නේ x සාධකයක්. ඒ කියන්නේ අපි දැන් බලන්න ඕනේ මෙන්න මේ තියෙන 5.2 කියන අගය 5.2කින්ම ගුණ කළා. ලැබෙන අගය කීයද වගේ. දැන් මේකේ 32 හින්දා
දැන් මේ 32ට කලින් තියෙන එක තමයි පුතේ 25. 32ට කලින් තියෙන්නේ 25. 32ට පස්සේ තියෙන්නේ 36. ඒ කියන්නේ මෙයාගේ අගය 5, මෙයාගේ අගය 6. දැන් මට කියන්න ඕගොල්ලෝ 32 අගය වඩාත්ම කිට්ටු වෙන්නේ 5 පැත්තටද 6 පැත්තටද? 6 පැත්තට. ඔව් වඩාත්ම කිට්ටු 6 පැත්තට. හේතුව දැන් අපි නිකන් වෙනස බැලුවොත් එහෙම 32 ඉඳන් 25 දක්වා වෙනස 7ක් තියෙනවා. හැබැයි 32 ඉඳන් 36 දක්වා තියෙන වෙනස 4යි. එතකොට වැඩියෙන් කිට්ටු වෙන්නේ. කියන්නේ මේකේ මම මේ කියපු දේ තේරුම තමයි වැඩි හැකියාවක් තියෙන්නේ 6ට ආසන්න අගයක් එන්න මිසක් 5ට ආසන්න අගයක් නෙමෙයි. දැන් මෙතන අගයන් දෙකක් අපිට කෙලින්ම අයින් කරත හැකි ඒ හේතුව හින්දා මේ තියෙන්නේ. මේ දෙක නම් එන්නෙම නැහැ කියලා හිතද හැකි. තේරුණාද? ඊට පස්සේ අපි මේ දෙන්නයන් විතරක් ගුණ කරලා බලනවා කීයද එන්නේ කියලා. මේ දෙන්න ගුණ කළාම පුතේ දැන් 5.7 මම කෙලින්ම ගන්නම් 57 වගේ ලියාගෙන 49 9යි 4ක් ඉතිරි 7 වරක් 5 35යි 4යි 39යි බිංදුවක් දා ගන්නවා 5 වරක් 7 35යි 5 දැම්ම 3ක් ඉතිරි 25යි 3යි 28යි 9යි 14න් 4යි එකක් ඉතිරි එහෙම නේ පුතේ එන්නේ උත්තරේ. දොරහන් 2යි 3යි 32.4යි 9ක් තමයි එන්නේ. එතකොට මීට එහා ඒව ගන්න වැඩක් නැහැ මොකද 55.9 එකේ තාත් වැඩි වෙනවා. එහෙනම් වර්ගමූල 32 අගය කී දෙන්නේ පුතේ? 5.7 තමයි. පුතේ හරිද ඒක? ගුණ කරලා බලන්න ඕනේ නිකම් බෑ ගුණ කරලා බලන්න ඕනේ. හරි. ඊට පස්සේ දරුවනේ රූපයේ දී ඇති තොරතුරු ඇසුරෙන් cos θ. cos θ කියන්නේ අපි දන්නවා sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේ θ ඇසුරෙන් කිව්වොත් 4 තමයි සම්මුඛ වෙන්නේ. මේ 3 තමයි බද්ධ පාදයේ වෙන්නේ. මේක තමයි කර්ණය වෙන්නේ. එහෙනම් පුතේ මේ කියන්නේ මොකද්ද? cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් 3 බෙදීම 5. පහෙන් 3 එහෙම නැත්තම් 0.6 කියන උත්තර දෙකම හරි. අගේනේ අහන්නේ. හරිද පුතේ? හෙලෝ. හරි. මේ උත්තර දෙකෙන් එහා තමයි එන්න ඕනේ. 10 වෙනි ගාන A සහ B යනු NA 5යි NB 7යි NA මේලය B 10 වන පරිදි වූ කුලක දෙකක් නම් NA ඡේදන B හි අගය සොයන්න. මේ වගේ ගානක පුතේ අපිට මතක තියෙන්න ඕනේ කුලක වල අවයව අතර සම්බන්ධය. අවයව අතර සම්බන්ධය සමයි NA මේලය B සමානයි NA එකතු කිරීම NB අඩු කිරීම NA ඡේදන B කියන සම්බන්ධය. දැන් අපි මෙන්න මේ සම්බන්ධය ලියලා ඒකට ආදේශ කරමු. ආදේශ කරන්නේ කොහොමද? A මේලය B කියන්නේ 10යි.
NA කියන්නේ 5යි. මේක 7යි. අඩු කිරීම NA ඡේදන B. දැන් ටිකක් සුළු කරගමු. 10 සමානයි 12 අඩු කිරීම 5යි 7යි 12යි පුතේ. NA මේ ඡේදන B. දැන් පහසුවෙන් කරත හැකි මං මේ දෙන තැන් ටික මාරු කරන්න තැන් දෙක. ඡේදනයේ පිට දාන්නම් 10 මෙහෙට ගියන්නේ. අපිට උත්තරේ ගන්න පුළුවන් පුතේ NA ඡේදන B සමානයි 12 අඩු කිරීම 10යි. උත්තරේ දෙකක් එනවා නේ පුතේ. හෙලෝ. ඔව් සර්. ඊළඟට තියෙනවා සාධක සොයන්න. x වර්ගය අඩු කිරීම 36 කියන්නේ පුතේ 6 වර්ගය. වර්ග දෙකක අන්තරය දැන් තියෙන්නේ. x ධන 6යි x ඍණ 6යි. හරි. ලොතරැයි 100ක් නිකුත් කළාම ලොතරැයි පාක් 35ක් කාන්තාවන් විසින් මිලදීගෙන ඇති අතර ඉතිරිය පිරිමින් විසින් මිලදීගෙන ඇත. දිනුම් ඇදීමේදී එක් ජයග්‍රාහක පමණක් තෝරා ගන්න ලබන්නේ නම් ජයග්‍රාහකයා පිරිමියෙකු වීමේ සම්භාවිතාව පුතේ 100න් පිරිමි කීයක් විතර ඉන්නවද දරු? 65යි. ඔව්. 65යි. පිරිමි ඉන්නවා 65ක් නේ 35ක් අඩු කරාම 65යි. එතකොට ඔයගොල්ලෝ මේකේ 65 හෙව්වත් ලකුණක් හම්බ වෙනවා. සම්භාවිතාව වෙන්නේ කීයද? 100න් 65 දැම්ම නම් ලකුණු දෙකම හම්බ වෙනවා. 20න් 13 කියලා ලිව්වත් කමක් නැහැ. දහතුන් වෙනි ගාන AB යනු O කේන්ද්‍රීය වෘත්තයේ විස්තම්භයකි. ඉතින් මේක C ලක්ෂයේ වෘත්තයේ මත පිහිටයි. AB 10යි. මේක 10යි විතර. CB 6යි. අපෙන් අහන්නේ AC දිග. පයිතගොරස් සම්බන්ධය කියන්නේ පුතේ AC වර්ගය දන CB වර්ගය සමානයි AB වර්ගයට. AC වර්ගය එකතු කිරීම CB වර්ගය සමානයි AB වර්ගය. දැන් මේ සම්බන්ධය ලියන්න වෙච්ච එකම හේතුව තමයි මෙන්න මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් කියලා අපි හොයාගත්තා. ඇයි පුතේ මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙන්නේ? හේතුව මොකද්ද? අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි. අන්න හරි. අර්ධ වෘත්තයේ කෝණය අංශක 90 හින් තමයි මේ සම්බන්ධය අපිට ලියන්න හරි පුළුවන් වුනේ. මෙතන AC වර්ගයේ ධන 6 වර්ගය සමානයි 10 වර්ගය. AC වර්ගයේ ධන 36 සමානයි 100. අපි කරන්නේ AC වර්ගයේ සමානයි 100න් අඩු කරනවා පුතේ 36ක්. ඒ කියන්නේ AC වර්ගය 64යි. වර්ගමූලය ගත්තාම AC කියන්නේ පුතේ 8යි. සර් පොඩ්ඩක් 11 වෙනි ගාන පෙන්නන්න. හරි සර් thank you. ඊළඟ දරුවනේ විසඳන්න තියෙනවා. දැන් බලන්න හැම අවුරුද්දෙම මේ ගානක් එනවා. දැන් අපි 2016 ගාන ගත්තොත් 2016ත් මෙහෙම ගානක් ඇවිත් තියෙනවා. x ධන 2 සමානයි බිඳුව. කියන්නේ පුතේ සාධක දෙකක් බිඳුවට සමානයි නම් ඉන් x සාධකයක් අනිවාර්යෙන් බිඳුවට සමාන වෙනවා. දැන් උදාහරණයක් අපි මෙහෙම x ගුණ කිරීම y කියලා එකක් බිඳුවට සමාන වෙනවා කිව්වොත් අපිට ලියන්න පුළුවන් එක්කෝ x සමානයි බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් y සමානයි බිඳුව වෙන්න ඕනේ. මෙන්න මේක තමයි භාවිතා කරන සම්බන්ධය. විසඳුම හොයනකොට.
මෙතන එන්නේ x දාන 2 සමානයි බිඳුව හෝ x ඍණ 1 සමානයි බිඳුව. එහෙනම් x වලට එන්න පුළුවන් එකාගයක් තමයි දෙක එහා පැත්තේ නම් ඍණ දෙකක් වෙනවා. හෝ මේකේ ඍණ 1 එහා පැත්තට ගියාම ධන 1ක් වෙනවා. ඔන්න උත්තර දෙක. ඍණ 2 හෝ ධන 1. පහළොස්වෙනි ගාන. රූපයේ දී ඇති ත්‍රිකෝණ ඇතුළින් අංග සම ත්‍රිකෝණ යුගලය ලියා දක්වා එම යුගලය හඳුනා ගැනීමට භාවිතා කළ අවස්ථාව 1 2 3 අවස්ථා අතරින් තෝරන්නද? බලන්න මේක. එතකොට පොදු පාදයකුත් ආවොත් ලේසි නේද? මේක නම් ගන්න බැරි වෙයි. අපිට පුළුවන් වෙන්නේ ඔබට පේනවත් දන්නේ නැහැ. මෙන්න මේ ත්‍රිකෝණය ABC ත්‍රිකෝණයත් එක්ක ABC ත්‍රිකෝණය ගත්තාම BCDත් එක්ක දැන් මෙන්න මේ ත්‍රිකෝණ දෙකේ බලන්න මම මේ ලකුණු කරන ඒවා ACB 61යි CBD 61යි. ඒ කියන්නේ කෝණ දෙකක් සමානයි. I ABC 62යි BCD 62යි. ඊළඟට CB කියන්නේ පොදු පාදය. එහෙනම් අවස්ථාව මොකද්ද පුතේ? කෝකෝපා නේද? කෝණ දෙකයි පාදයයි. කෝකෝපා යටතේ ත්‍රිකෝණ දෙක වෙන්නේ ACB සහ නැත්නම් ABC සහ CBD BCD. ABC ත්‍රිකෝණය අංග සමයි BCD ත්‍රිකෝණය. අවස්ථාව කෝකෝපා. මේකට එකයි මේකට එකයි. දැන් පුතේ 16 වෙනි ගාන. පන්තියක සිසුන් විසින් පරීක්ෂණයේ ලබාගත් ලකුණු ඇසුරින් පිළියෙල කර ඇති සංඛ්‍යාත ව්‍යාප්තියක් පහක් දැක්වේ. සංඛ්‍යාත ව්‍යාප්තිය තොරතුරු භාවිතයෙන් අසම්පූර්ණ ජාල රේඛය සම්පූර්ණ කරන්නද? දැන් 0.5 3 දෙනා. ඒක මාක් කරලා තියලා පේනවනේ. 5 10 පන්ති 10 දෙනෙක් ඉන්නවලු. එහෙනම් මේ ආකාරයෙන් ඇඳ හැකිය ඔයගලන්න 5 10 පන්ති. පුතේ ඒක ඇඳද ඔයගොල්ලෝ? ඔව් සර්. ඊට පස්සේ තියෙනවා 10 20 පන්තිය 10ක්. දැන් මේකේ 10 20 කියන්නේ පන්ති කීයද ධර්මද? පන්ති ප්‍රාන්තර කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඔව් 10 15 පන්තිය තියෙනවා සහ 15 20 කියන පන්ති ප්‍රාන්තරයේ තියෙනවා. පන්ති ප්‍රාන්තර දෙකක් තියෙනවා. එහෙනම් සිසුන් ගණන 10 කිව්වහම අපිට සිසුන් ගණන දක්වන්න කීයද? 10ක් දක්වන්න ඕනේ නැහැ කීයද? 5ක් දැක්වුවා නම් ප්‍රමාණවත්. පහයි පෙන්වන්න ඕනේ අපි දැන්. හරි. ඒකේ ලකුණු හම්බ වෙන්නේ පුතා මෙන්න මේක ඇඳට එකයි මේක ඇඳට එකයි. පුතේ හරිද? හරි සර්. හරි. ඊට පස්සේ පුතේ රූපයේ xy යනු O කේන්ද්‍රය වෘත්තයක ජායකි. ඉසෙත් ලක්ෂ්‍ය xy මත පිහිටා ඇත්තේ රූපයේ පරිදි. ඒ කියන්නේ ලම්බකව තියෙන්නේ. පහත දී ඇති එක් එක් ප්‍රකාශය නිවැරදි නම් දක්වන දාන්න තියෙන බලන්නකො. xy සමානයි 2යි x z.
මොකද කියන්නේ ඒ ගැන ඔයගොල්ලෝ? හරි. ඒ ප්‍රකාශය නිවැරදිද? කේන්ද්‍රයේ ඉඳන් ජායට ලම්බකයක් දැම්මොත් ජාය සමච්ඡේද වෙනවනේ පුතේ. සමච්ඡේද වෙනවා කියන්නේ දෙගුණයක් තමයි. එහෙනම් ප්‍රකාශය හරි. ඊළඟට කියනවා x o y මේ මෙන්න මේ කෝණය සමානයි 2යි x o z මෙන්න මේ කෝණය වගේ දෙගුණයක් කියලා කියන්නේ. ඒ ගැන මොකද කියන්නේ ඔයගොල්ලෝ? ඒ ප්‍රකාශයත් හරි. ඔව් ඒ ප්‍රකාශයත් හරි. හේතුව මේ ත්‍රිකෝණ දෙක කොහොමත් අංග සම වෙනවනේ පුතේ. දැන් ඔය XOZ ත්‍රිකෝණයයි YOZ ත්‍රිකෝණය ගත්තොත් එහෙම ඔය ත්‍රිකෝණ දෙක එකිනෙකට අංග සම කරත හැකියි අපිට. ඒ කියන්නේ OY OX අරය වෙනවා. OZ පොදු පාදය වෙනවා. අතන ඍජු කෝණයක් තියෙනවා. නේද? නෑ තව ඕනනම් පාද දෙක සමානයි ගත හැකි. මේක න ලේසින් වැඩේ කර්ණ පායට. ඍජු කෝණ ත්‍රිකෝණ දෙක ගන්න තියෙන්නේ. OX OY කියන්නේ කර්ණය. OZ පොදු පාදය. ඉතින් කෙලින්ම කර්ණ පායට තේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ඒ හින්දා අපිට කියන්න පුළුවන් XOZ ත්‍රිකෝණයයි ZOY ත්‍රිකෝණයයි ගත්තාම XOZ කෝණයයි ZOY කෝණයයි සමානයි කිය. අංග සම නිසා. එහෙම වුණාම කොහොමද සමානයි? හරි. ඊළඟ ගාන පුතේ 18 වෙනි ගාන රූපයේ AB මගින් ප්‍රදීපාගාරයක්ද PQ මගින් කුඩා බෝට්ටු දෙකක් දැක්වේ. P බෝට්ටුවේ සිටින පුද්ගලයෙක් අංශක 30ක ආරෝහණ කෝණයකින් ප්‍රදීපාගාරයේ මුදුන වන B නිරීක්ෂණය කරයි. B හි සිටින පුද්ගලයෙක් අංශක 20ක අවරෝහණ කෝණයකින් Q බෝට්ටුව නිරීක්ෂණය කරයි. රූපයේ මෙම තොරතුරු නිරූපණය කරන්න. P ඉන් එක්කෙනා B දකින්නේ ආරෝහණ කෝණය අංශක 30යි. මේක තියෙන්න ඕනේ ඔන්න ඔහම නේද? ඒතර අංශක 30 දැක්කුවට ලකුණක් හම්බ වෙනවා. ඊළඟට පුතේ B ඉන්න එක්කෙනාට Q පේන්නේ ඔහම. එතන කෝණේ දාන්නේ මෙන්න මේ විදිහට. අවරෝහණ කෝණය පෙන්ලා තියෙනවා. අංශක 20යි. දැන් සමහර ළමයි මේකෙදි කරනවා මෙහෙම. BQA කෝණේ මාක් කරනවා 20 කියලා. එහෙම කරන්න එපා. මේ ගානේ තියෙන්නේ ආරෝහණ කෝණය අවරෝහණ කෝණේ. එහෙනම් මේ ආකාරයෙන් තමයි මාක් කරලා තියෙන්න ඕනේ. කියන්නේ ආරෝහණ කෝණය 30 ලකුණුලා තියෙන්න ඕනේ. අවරෝහණ කෝණය 20 ලකුණුලා තියෙන්න ඕනේ. එච්චරයි. හරිද දරුවනේ? හෙලෝ හරිද ඔයගොල්ලෝ? හරි සර්. හරි ඊළඟට A හා B න්‍යාස මේ වගින් දක්වලා තිනවා AB න්‍යාසය ගුණ කරන්න කියලායි කියන්නේ. ඍණ 2 2යි ඍණ 1 1යි 2යි. න්‍යාස දෙකේ ගුණිතය ගන්න වෙනවා. අපි න්‍යාස ගුණ කරන්නේ මෙහෙමයි පුතේ. මේ තියෙන්නේ. පේලියෙන් තීරය තමයි ගුණ කරන්නේ. ඔය දෙකෙන් එක සංරචකයයි හම්බ වෙන්නේ. දැන් මේකේ උත්තරේනේ කීයද? මේකේ උත්තරේ එන්නේ ඍණ දෙවරක් ඍණ 1. මම ඕනනම් කෙලින් මෙහෙම ලියන්නම් මෙහෙම. මේකේ කොහොම ලියද ඒගොල්ලෝ? පළවෙනි සංරචකය ඍණ 2යි ඍණ 1යි. ඊළඟ සංරචකය වෙන්නේ ඍණ 2යි ධන 2යි. ඊළඟ සංරචකය වෙන්නේ 2යි ඍණ 1යි. ඊගාව එක්කිනා එන්නේ දෙවරක් 2යි. දැන් ගුණ කළා නම් උත්තර ටික ගත හැකියි.
මේක එකතු කරන්න මොකුත් නැහැ. මොකද මේ තනි පදයක් විතරනේ තියෙන්නේ. පළවෙනි පදයේ ධන 2, දෙවෙනි එක්කෙනා ඍණ 4, තුන්වෙනි එක්කෙනා ඍණ 2, ඊළඟ එක්කෙනා ධන 4. මෙහෙමද ආවේ? ඔව් සර්. රූපයේ PQR යනු O කේන්ද්‍රයේ වෘත්තය මත පිහිටි ලක්ෂ තුනකි. රූපයේ තොරතුරු ඇසුරෙන් x යගේ සොයන්න. මෙතන මෙයා 110 නම් මේ කෝණය කීයද දරු? මේ කෝණය කීයද? 110 වගේ දෙගුණයක්. 220. 220යි. කේන්ද්‍රයේ ආපාදිත කෝණය ඉතිරි ඡාපයේ ආපාදිත කෝණයෙන් දෙගුණයකි. එතකොට 220යි x ගේ එකතුව 360යි. හේතුව ලක්ෂයක් වටා කෝණ එකතුව. 360න් අඩු කරන 220ක් උත්තරේ එයි 140ක්. x වලට. මේ වගේ ගණන් වල උත්තරේ වැරදුනත් අර 220 ලකුණු කරලා ලකුණක් හම්බ වෙනවා. L කේන්ද්‍රය වූ කේන්ද්‍රික ඛණ්ඩයක් රූපයේ දී ඇත. LM රේඛාවටත් LM රේඛාවටත් LN රේඛාවටත් සමදුරින් MN ඡාපය මත පිහිටන ලක්ෂය සෙවීමට අවශ්‍ය නිර්මාණ රේඛාවල දරසටහන අඳින්න. එතකොට අපිට මේ නොකිය කියන්නේ මෙන්න මේ MLN කෝණයේ කෝණ සමච්ඡේදකයේ අඳින්න කියලායි කියන්නේ. කෝණ සමච්ඡේදකයේ ඇඳන් හරි පුතේ. ඔය ආකාරය. ඇඳලා මෙතන තමයි තියෙන්නේ ලක්ෂය. හරි දරුවනේ. හෙලෝ. හරි සර්. ඊළඟට උස 7 7 මීටර වූ ඍජු වෘත්ත සිලින්ඩරයක පරිමාව 88ක් නම් පතුලේ අරය මීටර වලින් සොයන්න. අපි දන්නවා පරිමාව වෙන්නේ සාමාන්‍යයෙන් phi r වර්ග h සමානයි 88ලු. ආදේශ කර දෙහි පුතේ 7න් 22යි r වර්ගයයි h කියන්නේ 7යි 88යි. දැන් අපිට පුළුවන් දරුවෝ මේ 7ට 7 කැපෙනවා. අපිට එනවා මෙහෙම එකක් 22යි r වර්ග සමානයි 88. අපිට පුළුවන් දෙපැත්තම 22කින් බෙදන්න. r වර්ගය කියන්නේ පුතේ 88 22කින් බෙදුම 4යි. දෙපසම වර්ගමූලය ගන්න r කියන්නේ සෙන්ටිමීටර 2යි. r කියන්නේ මීටර 2යි. හරි තමයි. පුතේ හරි නේද? හරි සර්. ඊළඟට 23 වෙනි ගාන දී ඇති රූපයේ AE සරල රේඛා ඛණ්ඩය මත D ලක්ෂය පිහිටා ඇත. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1ක් නම් D ඇති තොරතුරු ඇසුරෙන් ACE ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. ACE ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. හරි පුතේ දැන් මෙතන ABCD මම මේක ලබා ගන්න ආකාරය පෙන්නන්නම්. ABCD වර්ගඵලය කීයද දරුවෝ? 1යිනේ. මට ඔයගොල්ලෝ කියන්න ACD ත්‍රිකෝණේ වර්ගඵලය කීයද?
භාගය ACD ත්‍රිකෝණ කීයද? ACD කියන්නේ මෙයයි. භාගයයි. ඔව්. ඒක ABCD ගෙන් භාගයයිනේ. හරි. ඊළඟට පුතේ මට කියන්න ABCD ට සමාන එක්කෙනෙක් කවුද කියලා? ABCD ට සමාන BCD කෙනෙක් සමාන්තර ආශ්‍රය. BCED නේ. BCED. ඇයි එහෙම වෙන්න හේතුව? එකම පොදු ආධාරකය මත පිහිටීම. හරි පොදු ආධාරකයක් මත සහ එකම සමාන්තර රේඛා යුගලක් අතර පිහිටි අන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. ඒකෙන් අපිට ලියත හැකි කවුද? ECBD කියන මෙන්න මේ සමාන්තර ආශ්‍රයයි මම මේ ලකුණු කරන එක්කිනා මෙයයි අපි අර කලින් ලකුණු කරපු ABCD සමාන්තර ආශ්‍රයයි වර්ගඵලයෙන් සමානයි. මේ දෙන වර්ගඵලයෙන් සමානයි පුතේ. හේතුවත් මම දැන් කිව්වා. ඊට පස්සේ දැන් මට කියන්න BDCE කෝණය ගැන මොකද කියන්නේ? දැන් මේකෙන් අපිට ඔප්පු වෙනවනේ මේ දෙන සෙන්ටිමීටරයි කියලා වර්ග සෙන්ටිමීටර. දැන් මට කියන්න DEC ත්‍රිකෝණේ වර්ගඵලය කීයද? භාගයයි BCD. අන්න හරි. ඒකෙත් භාගයක් වර්ගඵලය එනවා හේතුව අර සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් එයා භාගයක් ඉන්නේ. දැන් පුතේ අපි එක අවස්ථාවක හෙව්වා මෙන්න මෙයාගේ වර්ගඵලය. ඒක භාගයක් ආවේ. ඊළඟ අවස්ථාවේ හෙව්වා මෙන්න මෙයාගේ වර්ග. මුලින් හෙව්වා මෙයාගේ වර්ගය. දැන් අපිට තියෙන්නේ ওই දෙන්නේ වර්ගඵල දෙක එකව කරා. ACE ත්‍රිකෝණය කියලා කියන්නේ පුතේ AC D ත්‍රිකෝණයයි DEC ත්‍රිකෝණය එකතු. භාගයයි භාගයයි. එකක් තමයි එන්නේ. හරිද පුතේ? හෙලෝ. හරි සර්. 24 දී ඇති රූපයේ KLMN වෘත්ත චතුරස්‍රයකි KN රේඛාව P දක්වා දික් කර ඇත. දී ඇති තොරතුරු ඇසුරෙන් x යගේ ගණනය කරන්න. හරි. මට කියන්න වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මෙතනදී සමාන වෙන කෝණය කවුද කියලා? කියන්නේ MNP ට සමාන වෙන්නේ කෝණය කවුද? KLM අන්න KLM ට සමානයි. හේතුව වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සැලෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් දැන් උත්තර එනවනේ. x ධන 25යි 35යි. 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණය. මෙතනින් උත්තරේ ගත හැකි පුතේ x ධන 60 සමානයි 180යි x සමානයි 180න් 60ක් ගියාම 120යි. විසි හතර ඉවරයි. 25 රූපයේ දැක්වෙන සරල රේඛාවේ අනුක්‍රමණය y කණ්ඩාංක අන්තරයක් බෙදීම x කණ්ඩාංක අන්තරයක් තමයි අපි සාමාන්‍යයෙන් අනුක්‍රමණය කියලා හඳුන්වන්නේ. හරි පුතේ. දැන් මේකේ අපිට ගන්න පුළුවන් මෙහෙම. මේකේ y කණ්ඩාංක අන්තරය ලියද හැකි 3 අඩු කිරීම බිඳුව. x කණ්ඩාංක අන්තරය ගත හැකි බිඳුව අඩු කිරීම 2.
උත්තරයනේ පුතාලා 3 බෙදීම ඍණ 2 ඍණ 2න් 3. හරිද පුතේ? හෙලෝ. හරිද පුතේ? හරි සර්. මේ ඛණ්ඩාංකයෙන් අඩු කළා මේ ඛණ්ඩාංකය. ඊළඟට මං කළේ මේ ඛණ්ඩාංකයෙන් අඩු කළා මේ ඛණ්ඩාංකය. හරි. මේක ලිව්වට ලහන් ඉතින්. ඊට පස්සේ පුතේ B කොටස. දැන් බලන්න මේකේ 50න් ඕගොල්ලෝ ලකුණු කීයක් ගත්තද කියලා. 50න් 50 දෙන කවුරුත් ඉන්නවද? ඉන්න ඕනේ. කො බලන්න. රිත්මිනිට හරි තියෙනවා. තව කාටද? 50න් 50ම වෙන කාටවත් 50න් 50 නැද්ද? right. හොඳයි. උත්සාහවන්ත වෙන්න 50න් 50 ගන්න. 49ක් ගත්තා ඉන්නවද? හරි. සනලිට තියෙනවනේ. දෙන්නෙක් ඉන්නවා. 49. 48 වගේ. හරි. ඉසල් සමිතු හරි. හොඳයි. හරි. හොඳයි ඒකත් සන්තෝෂයි. හරි. අපි එහෙනම් පුතේ යම් B කොටසට කියන්නේ ෆස්ට් එකේ ලකුණු අනිවාර්යෙන් Tamanට 50න් 50ම ගන්න පුළුවන් මට්ටමක් තියෙන්න ඕනේ. හරි. නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇත. ටැංකියේ ජලයෙන් 10න් එකක් ගෙවත්තර දැමීම සහ 4න් එකක් නෑමට භාවිතා කෙරේ. හරි. දැන් මේ කියන්නේ පළවෙනි කොටස ගෙවත්තර ජලය දැමීම සහ නෑමට භාවිතා කරන්නේ ටැංකියේ ජලයෙන් කවර භාගයක්ද? අපි කරන්න ඕනේ 10න් 1යි 4න් 1යි එකතු කරන්න ඕනේ පුතා. හෙලෝ. ඔව් සර්. 20න් 2යි මේක 20න් නම් 5යි. ඔක්කොම 20න් 7ක් දෙන්නේ. ඔව් සර්. හරි 20න් 7ක් ආවා නම් පුතේ ලකුණු 2යි. ඊළඟට ටැංකියේ ඉතිරි වන ජලයෙන් 13න් 4ක් ඇඳුම් සේදීමට භාවිතා කෙරේ. එතකොට දැන් ඉතිරි කොච්චර තමයි? ඉතිරි ගාන හොයන් ඉන්නේ පැමුලින්ම. එකෙන් අඩු කරනවා 20න් 7ක්. ඒ කියන්නේ මම 20න් 20න් අඩු කරන්නම් 20න් 7ක්. 20න් 13ක් ඉතිරි. මේක හෙව්වට ලකුණයි. ඇඳුම් වලට ගන්නේ 20න් 13න් 4යි. එහෙනම් එන්නේ 20න් 13 ගුණ කිරීම 13න් 4. අවසන් උත්තරේ එන්නේ 20න් 4. එහෙම නැත්නම් 5න් 1. හෙව්වට ලකුණු 2යි. ළමයින්ට එක පැහැදිලිද? හෙලෝ. ඔව් සර්. හරි 20න් 13න් 4ක් තමයි එන්නේ. ඊළඟට දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී තිබේදයි සොයන්න. දැන් ඉතිරි කොච්චරද? කලින් ඉතුරුනා 20න් 13ක් 20න් 4ක් තමයි ඇඳුම් හොදන්න පාවිච්චි කරේ. එහෙනම් දැන් ඉතිරි වෙලා තියෙන්න ඕනේ 20න් 9යි. මේ එක විදිහක්. අනෙක් විදිය කොහොමද පුතේ? භාවිතා කරපු මුළු ජල ප්‍රමාණය හොයලා ඒක එකෙන් අඩු කරනවා. මුළු
20 අඩු කරනවා. ඔව්. මුළු භාවිතය වෙන්නේ පුතා කලින් භාවිතා කරලා තිබුණා 20න් 7ක්. ඇඳුම් හොදන්න භාවිතා කළා 20න් 4ක්. ඔක්කොම 20න් 11යි. ඉන් පස්සේ ඉතිරි එනවා 20න් 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 11ක් ගියාම 20න් 9යි. එහෙමත් හොයන්න පුළුවන්. මේ ක්‍රම දෙකක් මම පෙන්නුවේ. මේ ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයක් හරි. මේක හෙව්වට ඉතිරි ගාන ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ පුතාලා තවත් ලීටර 500ක් මුළු තැන්ගෙයි අවශ්‍යතා සඳහා භාවිත කළ විට ටැංකියෙන් 4න් 1ක් ජලයෙන් පිරී ඇත. ටැංකියේ ධාරිතාවය ලීටර වලින් සොයන්න. හරි. එතකොට අපි හොයමු මුළු තැන්ගෙට අවශ්‍ය ගාන. මුළු තැන්ගෙට අවශ්‍ය භාගය වෙන්නේ තිබුණනේ 20න් 9ක්. ඔකින් අඩු කරන්න මුළු තැන්ගේ භාවිතා කරලා පස්සේ ඉතුරු ගාන 4න් 1යි. මුළු තැන්ගෙට අවශ්‍ය වෙනවා කොච්චරද? 20න් 4ක්. හරිද දරුවනේ? නැත්තම් 5න් 1ක්. මේක තමයි මුළු තැන්ගෙට අවශ්‍ය වෙන ගාන. මේක හිව්වට 1යි. 5න් 1ක් කියන්නේ ලීටර නම් 500. එහෙනම් ධාරිතාව වෙන්නේ 5න් 5 500 5. උත්තරේ ලීටර 2500යි. අවද ළමයි? ඔව් සර්. හරි. ලකුණු 10න් දාගන්න කීය ලකුණු කියලා. ඊළඟට පුතේ දෙවෙනි ගාන. දී ඇති රූපයේ AB DE ඍජුකෝණාශ්‍රාකාර කොටසකින් සහ කේන්ද්‍රික කෝණය 45ක් වන BCD කේන්ද්‍රික ඛණ්ඩයක් ආකාරය කොටසකින් සෑදුණු වත්තක දල සටහනකි. මෙහි BD 14ක් වේ. පහළ දැක්වෙන ගණනය කිරීම සඳහා ෆයිහියගේ 7න් 22ක් කියලා අරගන්න කියනවා. මුලින් අහන්නේ BCD කොටසේ වර්ගඵලය. අපිට පහසුවෙන් පුළුවන් BCD කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩ කොටසක්. ඒකේ වර්ගඵලය වෙන්නේ ෆයි r වර්ගය 360න් කෙලිමොන් නම් 45ම දාමු. 7න් 22යි 14 වරක් 14යි 360න් 45 කියන්නේ පුතේ 8න් 1 කියලා ගත හැකියි. මම නැවත ලියලා සුදු කරන්නම්. 7න් 22යි 14 වරක් 14යි 8න් 1යි. උත්තරේ කීයද වෙන්නේ? 7ට 7 ඒවා 1යි. මෙතනට 2යි. උත්තරේ එන්නේ කීයද? මෙතන 2ට 1යි අරට 4යි 77යි වර්ග 2යි මීටර්. මෙතනට 7යි 2ට 1යි මේකට 11යි 11 වරක් 7 එන්නේ 77ක් ආවනම් හරි. හැත්ත හතයි වර්ග මීටර්. මේකේ වර්ග මීටර 77 හෙව්වට පුතේ උතන හම් වෙන ලකුණු
මේකේ සූත්‍රය ලියලා ආදේශ කළාට එකයි. හරි. මේකට දාගන්න ලකුණු 3ක්. සූත්‍රය ලියලා ආදේශ කළා උත්තරේ ගත 3ක් දාන්න. ඊට පස්සේ කියනවා A B D E කොටසේ වර්ගඵලය BCD කොටසේ වර්ගඵලය මෙන් 4 ගුණයක් වේ. AB දිග සොයන්න කියලා කියනවා. AB. එතකොට පුතේ ඔය කියන ආකාරයට අපිට ගත හැකි 77ව 4ක්. ඒ කියන්නේ කීයද දරු? ඒ කාගේ වර්ගඵලයද? AB AB DE ගේ වර්ගඵලයනේ. හැත්ත හතේව 4ක්. 300 ගානක් දෙන්නේ. 308ක් නෙන්නේ එකට. වර්ග මීටර 308. ඊට පස්සේ පුතේ මෙතන ගත හැකි AB වරක් 14 තමා 308 වෙන්නේ. දෙපස්සම 14න් බෙදන්න. AB කියලා කියන්නේ පුතේ මෙතන 2යි 28යි 2යි. මීටර 22ක් තමයි උත්තරෙට එන්නේ. හරිද පුතේ? හරි සර්. ඔව් ඒකෙත් AB හෙව්වට ලකුණු 3ක්ම හම්බ වෙනවා පුතේ. ඊළඟට DC ඡාපයේ දිග අහනවා. ඒකත් ලේසි. 25R 360න් අංශක 45. දෙවරක් 7න් 22යි වරක් 14 වරක් 8න් 1යි. ඒකේ උත්තරේ කීයක් එයිද පුතේ? මීටර 11යි. ඔව් බලමු. 7ට 1යි 14ට 2යි 8ට දෙවරක් 4යි 2ට දෙවරක් 1යි 4ට 2යි 2ට 1යි මෙතන 2ට 1යි 22ට 11යි 11ක් තමයි එන්නේ මීටර. ඒක සොයාගත්තට ලකුණු 2යි. අවසාන එක වත්තේ පරිමිතිය සොයන්න කියනවා. එහෙනම් අපිට තියෙන්නේ වටේ යන්න. මේක හරිය මේක 22යි. හරි. එහෙනම් පරිමිතිය වෙන්නේ පුතේ මම කොනකින් පටන් ගන්නම්. 22 14 11 22 14. එතන එනවා 36යි 11යි 36යි. ඔක්කොම එන්නේ 83ක් දාවේ. ඔව් සර්. මේකේ හෙව්වට ලකුණු 2යි. ලකුණු 10න් දාගන්න තමන් කීයක් ගත්තද කියලා. ලකුණු 10න් දාගන්න කීයක් තියනවද කියලා. හරි. ඊළඟ ගාන. වර්ණ සතුව ඒ සමාගමේ කොටස් 100ක් තිබුණි. මුදල් වර්ෂයක් ආරම්භයේදී ඔහු එම කොටස් වලින් කොටස් 40ක් කොටසක් රුපියල් 210 බැගින් විකුණුවේ. ඒ සමාගමේ කොටස් 40 විකිණීමෙන් වර්ණ ලැබූ මුදල සොයන්න. ඒක හොයන්නේ කොහොමද දරුවෝ? 210 ගුණ කරනවා 40. 40. 0.048 මේක දාවේ රුපියල් 8400යි. ලකුණු 2යි.
ඒ සමාගමේ කොටස් 40ම විකිණීමෙන් ලැබූ මුදල යොදා මුදල් වර්ෂයේදීම වරුණ රුපියල් 240ක් වන B සමාගමේ කොටස් යම් ප්‍රමාණයක් මිලදී ගත්තේ. වරුණ B සමාගමෙන් මිලදීගත් කොටස් ගණන සොයන්න කියලා කියනවා. එතකොට දැන් එයා 8400ක් යොදවනවා. කොටස් ගන්න. එහෙනම් කොටස් ගන්න හොයන්නේ කොහොමද දරුවෝ? යොදන්නේ 8400යි. කොටසක් 240යි. 240න් බෙදන්න ඕන. ඔව් 8400 240න් බෙදුවා නම් හරි. 8400 240න් බෙදුවා නම් හරි. මේකේ උත්තරේ එන්නේ පුතා 840 බෙදනවා 840 බෙදනවා අපි 240. 24. මේකේ උත්තරේ එන්නේ මම මෙතන බෙදලා පෙන්නන්නම්. 840 24න් බෙදුවාම 24 3යි 72යි 120ට 5යි. රුපියල් 35ක් තමයි කොටස් ගන්නනේ. කොටස් ගන්න 35ක් තමයි එන්නේ. අවද පුතේ? හෙලෝ. පුතේ හරිද? කොටස් 35ක් කියලා තමයි එන්නේ උත්තරේට. ඊළඟ ගාන මුදල් වර්ෂය අවසානයේදී ලාභාංශ ලෙස ඒ සමාගමට කොටසකට රුපියල් 15 බැගින් ගෙවන ලද අතර B සමාගම කොටසකට රුපියල් 18 බැගින් ගෙවන ලදී. A හා B සමාගම් වලින් ඔහුට ලැබුණු මුළු ලාභාංශ ආදායම සොයන්න. දැන් එයාට A සමාගමේ කොටස් කීයක් තියෙනවද දරුවෝ? හෙලෝ. ළමයි 60යි. ඔව් 60ක්ම තියෙන්නේ. එතකොට A සමාගමෙන් හම්බෙනවා යාට 60 වරක් 15. 60 15ක් කියන්නේ 15 වරක් 0.0යි 15 වරක් 6 90. රුපියල් 900ක් හම්බෙනවා A සමාගමෙන්. B සමාගමෙන් යාට හම්බෙනවා කොටසකට 18 ගාන. එයා අරන් තියෙන කොටස් 35යි 35 වරක් 18. 18 වරක් 5 90න් 0.9ක් ඉතුරුයි. 18 වරක් 3 කියන්නේ 54යි 54යි 9යි 63යි 630යි. එහෙනම් මුළු ආදායම් වෙන්නේ 900යි 630යි එකතු කළොත් 1530යි. ආවද දරුවෝ? හෙලෝ. ඔව් සර්. ඒකේ ලකුණු මේකට 1යි මේකට 1යි මේ උත්තරෙට 1යි. ඔක්කොම 3යි. ඒ සමාගමේ සියලුම කොටස් තමා ළඟ තබා නොගෙන එම සමාගමේ කොටස් 40 විකුණා B සමාගමේ කොටස් මිලදී ගැනීම නිසා මුදල් වර්ෂය අවසානයේ ඔහුට ලැබුණු අමතර ලාභාංශ ආදායම සොයන්න. අමතර ආදායම යහන්න. හරිද පුතේ? දැන් එයාට ඒ සමාගමේ තිබ්බනම් කීය ගානද හම්බෙන්නේ? කොටස් 100ක් තිබ්බා රුපියල් 15 ගාන ගෙව්වා. රුපියල් 1500ක් තමයි එයාට ලැබෙන තිබ්බ ගාන. හරිද? එතකොට වෙනස දැන් කීයද දරුවෝ? හෙලෝ. දැන් එයාට කීයක් ආදායම හම්බුණාද? 1500. තියාගත්තා නම් මේ ගාන හම්බ වෙනවා. ලැබුණු ආදායම 1530යි. එහෙනම් වෙනස කීයද? 1530න් අඩු කරනවා 1500. උත්තරේ රුපියල් 30ක් නේ පුතේ ආවේ. හෙලෝ. ඔව් සර්. ලකුණු 3යි.
ඒ කියන්නේ යා ඒ සමාගමේ කොටස් සම්පූර්ණයෙන් ළඟ තියාගත්තා නම් යාට හම්බෙන්නේ රුපියල් 1500යි. හැබැයි යා කොටස් 40 විකුණපු හින්දා යාට රුපියල් 30ක වාසියක් සිද්ධ වුණා. දැන් ලකුණු 10න් දාගන්න කීයද කියලා. ඊළඟට පුතේ 4 වෙනි ගාන. එක්තරා පාසලක 6 ශ්‍රේණියේ සෑම සිසුවෙක්ම සෞන්දර්ය විෂය සඳහා චිත්‍ර නැටුම් සංගීත යන විෂයන් තුනෙන් එක් විෂයක් පමණක් තෝරාගත විය යුතුයි. සිසුන් මෙම විෂය තෝරාගත් ආකාරය පහක් දැක්වේ. නැටුම් තෝරාගත් සිසුන් ගණන චිත්‍ර විෂය තෝරාගත් සිසුන් ගණන මෙන් 3 ගුණයක්ද සංගීතය විෂය තෝරාගත් සිසුන් ගණන චිත්‍ර විෂය තෝරාගත් සිසුන් ගණන මෙන් 5 ගුණයක්ද වේ. චිත්‍ර විෂය තෝරාගත් සිසුන් ගණන මුළු සිසුන් ගණනේ භාගයක් ලෙස දක්වන්න. දැන් බලන්න නැටුම් තෝරාගත් ගණන චිත්‍ර තෝරාගත් ගණන වගේ 3 ගුණයක්. දැන් චිත්‍ර කියන්නේ x නම් නැටුම් කීයද දරුවෝ? චිත්‍ර x නම් නැටුම් කීයද? 3යි. 3x. ඊළඟට සංගීතය චිත්‍ර වගේ 5 ගුණයක්. එහෙනම් එතන කීයද? 5යි. 5x. මෙතන පුතේ මුළු x එනවා කීයක්ද? 5යි 3යි 8යි 1යි 9යි. දැන් අහන්නේ චිත්‍ර විෂය තෝරාගත් ගාන මුළු ගානෙන්නේ 9යි x ගෙන් x 9න් එකක් කියලා වනම් හරි. නමයෙන් එකයි. ළමයින්ට ඒ ගතු ආකාරය තේරුණාද? හෙලෝ. හරි. ඊළඟට ඒ ගාන හොයාගෙන ඔහොම ලිව්වත් කමන්නේ ඒත් කමක් නැහැ. ගාන හොයන් ගත්ත කමක් නැහැ. කෙලින්ම ගන්නත් පුළුවන්. විෂයන් තුනට අනුරූප කේන්ද්‍රික ඛණ්ඩවල කේන්ද්‍රික කෝණ වල විශාලත්වය ගණනය කර ඒවා දී ඇති වට ප්‍රස්ථාරය තුල අදාළ තිත් ඉරි මත ලියා දක්වන්න. එතකොට අපිට දැන් පහසුවෙන් ගන්න පුළුවන් ඔය කෝණ තුනේ එකතුව කියන්නේ 9x නේ. මෙතන 5x ධන 3x ධන x එකතුව 360ක් වෙනවා. 9x 360යි. 9ෙන් බෙදුවහම x කියලා කියන්නේ 40යි. අංශය. x 40යි. x කියන්නේ අංශක 40යි. 3x කියලා කියන්නේ 3 වරක් 40 120යි. 5x කියලා කියන්නේ 5 වරක් 40 ඒ කියන්නේ 200යි. හරිද පුතේ? හෙලෝ. හරි. චිත්‍ර තෝරාගත් සිසුන් ගණන 30ක් නම් මෙම පාසලේ 6 ශ්‍රේණියේ සිටින මුළු සිසුන් ගණන හොයන්නලු. කීයද දරුවෝ? අංශක 40ක් කියන්නේ 30යි. අංශක 40ක් කියන්නේ එතන 9න් එකක් කියන්නේ 30යි. 9න් 9ක් කියන්නේ කීයද දරුවෝ? 270යි. 30 ඒව 9ක්. 270ක් ආව නම් හරි පුතේ. මුළු ළමයි ගන්න. අර කලින් ගන්න ලකුණු දෙන්නේ මේක ලිව්වට 1යි මේක ලිව්වට 1යි මේක ලිව්වට 1යි ඊළඟට මේ රූපේ ලකුණු කරලා තියෙනවද? මේක 40යි 120යි 200යි ලකුණු කළාට 1යි. මේක 270 ගතට ලකුණු 2යි පුතේ. වෙනත් ක්‍රම තියෙනවා මේ උත්තර ගන්න. හරි. ඊළඟට
සර් ඔව් කියන්න. සර් එකේ මේ x විතරක් හොයලා මේ අනිත් තුනයි x උයි 5යි x උයි මේ x උයි මේ වටපස්ස හරි දැක්වුවොත් ලකුණු තුනමෙන් නැද්ද? ඔව් ඔව් තුනට මේ හතරක් ලකුණු කොහොමද? ඔක්කොම ලකුණු හතරක්. හරි. හතරම දාගන්න. ඊළඟට සති දෙකකට පසුව සංගීතයේ තෝරාගත් සිසුන් 15 දෙනෙක් ඔවුන්ගේ විෂය චිත්‍රවලට මාරු කරගත්හ. වෙනස් වූ දත්තවලට අනුව විෂයන් තුනම ඇතුළත් වන පරිදි අඳින නව වටපස්ථාරයක චිත්‍ර විෂයට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණය සොයන්න කියලා තමයි තියෙන්නේ. සිසුන් 15 දෙනෙක්. එතකොට අපි දන්නවා සිසුන් 30ක් නම් අංශක 40යි. සිසුන් නේද පුතේ? අංශක 40ක් නේද? අංශක සිසුන් 30කට නම් අංශක ගාන 40යි නේ පුතේ. හෙලෝ. සිසුන් 15කට නම් අංශක කීයක් වෙයිද දරුවෝ? 20යි. ඔව් අංශක 20යි. හරි. එතකොට කලින් කේන්ද්‍රික කෝණයේ තිබ්බේ අංශක 40යි. තව 20ක් ඇඩ් වෙනවනේ. නව කෝණයේ අංශක කීයක් වෙයිද? 60ක් වෙයි. පුතේ මෙහෙම උත්තරයක් දාවේ 60ක් දාවේ. ඔව් සර්. හරි. මේක තවත් වෙනත් විවිධ ක්‍රම වලට හදන්න පුළුවන්. ළමයි ගාන එකතු කරලා හොයන්නත් පුළුවන්. 270ක් කියලා ආවන් ළමයි ගාන. එතකොට ඒකෙන් හොයා ගන්නත් පුළුවන්. එහෙම හෙව්වත් ප්‍රශ්නයක් නැහැ. අංශක 60 තිබ්බා නම් ලකුණු දෙකයි. 10න් දාගන්න ලකුණු කීයද කොම කීයද? ඊළඟ පුතේ පස්වෙනි ගාන. අවසාන ගාන. හැඩයෙන් හා ප්‍රමාණයෙන් සර්වසම බල්බ 5ක් පෙට්ටියක ඇත. මෙම බල්බ වලින් දෙකක් පිලිස්සුණු බල්බ වන අතර ඉතිරි ඒවා හොඳ බල්බ වේ. පෙට්ටියෙන් අහඹු ලෙස බල්බයක් ගෙන ඉවතගෙන පරීක්ෂා කර නැවත බල්බය පෙට්ටියට නොදමා තවත් බල්බයක් ගනු ලැබේ. හරි. එතකොට එකම බල්බය දෙපාරක් පරීක්ෂා වෙන අවස්ථාවක් නැත. ලකුණු කරද්දී පරිස්සමෙන් ලකුණු කරන්න මේ වගේ. එකම බල්බය ආයි චෙක් වෙන්නේ නැහැ හේතුව ආයි දාන්න නැති හින්දා. මේ වගේ තමයි ලකුණු වෙලා තියෙන්නේ. හරිද පුතේ? හෙලෝ. මෙහෙම මාක් කළත් ලකුණු දෙකක් හම්බ වෙනවා. මේක යහන්නේ අවම වශයෙන් එක් පිලිස්සුණු බල්බයක්වත් ඉවතට ගැනීමේ සිද්ධිය. පිලිස්සුණු ඒවා කියන්නේ මං හිතන්නේ B නේ. අවම වශයෙන් එකක්වත් පිලිස්සලා තියෙන්නේ. එහෙනම් සිද්ධිය කොහෙදද තියෙන්නේ? දැන් මම මෙතන කතරේ දාපු කිව්වොත් එහෙනම් මේ තියෙන්නේ දෙකම පිලිස්සලා. මේ තියෙන්නේ පළවෙනි එක පිලිස්සලා දෙවෙනි එක හොඳයි. ඒ වගේ. අපිට ගන්න සිද්ධ වෙනවා මෙන්න මේ සිද්ධි ටික. එක් බල්බයක්වත් පිලිස්සුණු ඒවා වින්. මේ ටික නේ පුතේ ගන්න වෙන අපිට. ඔව් සර්. හරි. ඒක ලකුණු කරලා පෙන්නුවට එකයි. හරි. එහි සම්භාවිතාව කියන කරා 24යි. ඔව් ඔක්කොම සිද්ධි 20යි. එතන සිද්ධියට තියෙනවා මෙතන 4යි 4යි 8යි 8යි 6යි 14යි 20ෙන් 14යි හොඳ ලකුණු එකයි 10න් 4 ඉවත් කමක් නැහැ එච්චරයි ඊළඟට ඉහත පරීක්ෂණ අදාළ අසම්පූර්ණ රුක් සටහනක් පහක් දී ඇත අනුරූප සම්භාවිතා දක්වමින් පිළිසුණු බල්බයක් B මගින්ද
හොඳ බල්බයක් G මගින් නිරූපණය කෙරේ. මෙම පරීක්ෂණයේදී ඉවර ගන්නා බල්බ දෙකෙන් එක් බල්බයක් පමණක් පිලිස්සුණු එකක් වීමේ සම්භාවිතාව රුක් සටහන ඇසුරෙන් සොයන්න. හරි. පුතේ මෙතන පළමු ඉවර ගැනීම මේක 5න් 3යි හොඳ බල්බ. හොඳ නැතිව තියෙන්නේ 5න් 2යි. ඒක හරිනේ. හෙලෝ. හරි සර්. හරි. හොඳ බල්බ තියෙනවා 5න් 3ක්. පිලිස්සිච්ච තියෙනවා 5න් 2ක්. ඊළඟට දෙවෙනි පාර ගන්නකොට මුලින් ගත්ත බල්බේ තියෙනවද? මුලින් ගත්තේ ඔව් හොඳ බල්බයක් තමයි මුලින් අරන් තියෙන්නේ. ඒ බල්බය ආයි නෑනේ. එහෙනම් මෙතනදී මුළු බල්බ් ගාන කීයද වෙන්නේ? 4. 4යි. 4න් හොඳ බල්බ් දැන් කීයක් ඉතුරුයිද? එකක් ගත්තා. 2. 2යි. අන්න 4න් 2 ලියන්න ඕනේ. මේකෙත් 4න් 2 ලියන්න ඕනේ. ඊළඟ එකේදී මම පිලිසුණු බල්බයක් ගත්තේ මුලින්ම මේ දෙවෙනි අවස්ථාවේදී. එතකොට මේ තියෙන්නේ එක. දැන් 5න් 2ක් මුල් අවස්ථාවට ඇවිල්ලා. දෙවෙනි අවස්ථාවේ 4න් කීයක් එනවද එතනද? හොඳ බල්බ් ලියද්දි 4න් 3යි. 3ක් ලියන්න වෙනවා. පිලිසුණු බල්බ් තව එකයි ඉතුරු. 4න් 1යි. දැන් මේ තියෙන්නේ හොඳ බල්බය අවස්ථාව. මේ තියෙන්නේ හොඳ බල්බය පිලිස්සුණු බල්බය. මේ තියෙන්නේ පිලිස්සුණු බල්බය හොඳ බල්බය. මෙතන එන්නේ දෙකම පිලිස්සුණු බල්බ. දැන් මේක අහන්නේ එක් බල්බයක් පමණක් පිලිස්සුණු අවස්ථාව මේ තියෙන්නේ. මෙන්න මේකේ සම්භාවිතය තමයි අහන්නේ. එක් බල්බයක් පමණක් පිලිස්සුණු. ඒක නිම ගත්තොත් එහෙම 5න් 3 වරක් 4න් 2. ඒ කියන්නේ 20න් 6යි. මෙතනත් 5න් 2 වරක් 4න් 3. 20න් 6යි. ඔය දෙකේ එකතුවනේ පුතා අහන්නේ. හෙලෝ. අගයන් දාගන්න මෙතන මේකට 1යි ලකුණු. මේකේ මේ අත්තට 1යි ලකුණු, මේ අත්තට 1යි. ඊළඟට මේ සම්භාවිතා දෙක හෙව්වට 1යි දාගන්න. එකපාර හොයන්නත් පුළුවන් ඔය මෙන්න මෙහෙම. P GB මේලය BG. ඒ කියන්නේ 5න් 3 ගුණ කිරීම 4න් 2 එක සම්භාවිතාවක්. එකතු කිරීම 5න් 2 ගුණ කිරීම 4න් 3 අනිත් එක 20න් 6 එකතු කිරීම 20න් 6. උත්තරේ එන්න ඕනේ පුතා 20න් 12. 10න් 6ත් හරි. 10න් sorry. 20න් 12යි 5න් 3යි නේද? හරිද පුතේ? මේ උත්තරේට එකයි. පුතේ හරිද? ඒකේ ලකුණුත් 10න් දාගන්න. හරි. එහෙනම් දරුවනේ ඔය ටික ලකුණු අරගෙන ඕගොල්ලෝ Tamanට තියෙන ලකුණු ගාන මට WhatsApp message එකක් එවන්න පුතේ.